හරි. අපි එහෙනම් අද පටන් ගන්නෙ මැනේජ්මන්ට් accounting කියන සබ්ජෙක්ට් එක. එතකොට අපි ඕනම සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න කලින් මේ සබ්ජෙක්ට් එකේ ස්කෝප් එක හරියට තේරුම් අරගෙන ඉන්න ඕන. ඔයගොල්ලන්ට මතක ඇති ෆයිනෑන්ෂල් accounting කරද්දී අපි ඒකේ අපි ස්කෝප් එක අපි මුලින්ම හදලා හිටියා. ස්කෝප් එක අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන හිටියා, රයිට්? ඊට පස්සේ තමයි අපි ඒකේ ඕඩර් එකට අපි ලෙසන් වයිස් ඉගෙන ගත්තේ, රයිට්? එතුර අපි මේ සබ්ජෙක්ට් එකෙත් මැනේජ්මන්ට් accounting කියන සබ්ජෙක්ට් එකෙත් අපි මුලින්ම බලන්නේ කොහොමද මේ මැනේජ්මන්ට් accounting කියන සබ්ජෙක්ට් එකේ ස්කෝප් එක හැදලා තියෙන්නේ. මේකේ ප්‍රැක්ටිකල් යූස් එක කොයි වගේද? ඒක මුලින්ම අපි ඩිසයින් කරගෙන ඉවර වෙලා අපි බලමු ඊට පස්සේ කොහොමද මේකේ වැදගත්ම ලෙසන්ස් ටික කොහොමද කරන්න කියලා, රයිට්? එතකොට අපි මුලින්ම අපි අද කරන්නේ introduction to management accounting, right? එතකොට ඔයගොල්ලෝ දන්නවා අපි මුලින්ම management accounting කියන වචනේ පොඩ්ඩකට පැත්තකින් තියමු. අපි accounting කියන broad concept එක ගමු. accounting, right? එතකොට මොකක්ද accounting වල බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණ මොකක්ද accounting වලින්? ඔයගොල්ලෝ දන්නවා accounting වලින් බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම information දෙන්න. කාටද? අදාළ business එකේ ඒ business එක ගැන interested parties වලට, right? එල්මෙටි පාර්ශවයන්ට. හරිද? එතකොට ඒ පාර්ශවයන්ට ඒ parties වලට අදාළ information ලබා දෙන එක. information ලබා දෙන එක තමයි accounting වල ප්‍රධානම අරමුණ, intention එක, right? එතකොට මේක පාවිච්චි වෙන විදිහ අනුව, right? අපි මේ information දෙන්නේ කාටද කියන එක අනුව accounting ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි financial accounting. financial accounting. අනිත් එක තමයි අපේ මේ සබ්ජෙක්ට් එක management accounting. right? එතකොට ඔයගොල්ලෝ දන්නවා අපි financial accounting කියන එක අපි මීට කලින් අපි කරා ඔයගොල්ලෝගේ first year එකේ, right? එතකොට financial accounting වලදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපි කතා කරා එතකොට ඒ කරනකොට financial accounting වලදී අපි බලාපොරොත්තු වෙන්නේ business එකේ ඉන්න external parties, අපි කියනවා business එක ගැන කැමැත්තක් දක්වන business එකේ information බලාපොරොත්තු වෙන එළියේ ඉඳන් බලන් ඉන්න කට්ටිය. කවුද අපි උදාහරණ ටිකක් කිව්වොත් එහෙම? business එකේ owners ලා, right? business එකේ owners ලා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් employees ලා, customers ලා, government එක, right? environmental authorities. ඒ වගේ එක external parties ගොඩක් තියෙනවා. එයාලා අපේ business එකේ information ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝගේ එක අරමුණු වෙනුවෙන්. උදාහරණයක් ගත්තොත් එහෙම ඉස්සරහට අපේ business එකේ invest කරන්න බලාපොරොත්තුෙන් ඉන්න investors ලා අපි ආට කියන potential investors. එතකොට එයාලා අපේ business එකේ information අපේ company එකේ information බලාපොරොත්තු වෙනවා මොකටද? ඉස්සරහට ඒ company එකේ invest කරනවද නැද්ද කියන decision එක ගන්න. හරිද? ඊළඟට ගත්තොත් එහෙම government එක. government එක බලාපොරොත්තු වෙනවා අපෙන් මොනවාද? tax බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකට ඒගොල්ලෝ information බලාපොරොත්තු වෙන කොච්චර income එකක් අපි earn කරලා තියෙනවද? අපේ expenses කොහොමද? කොහොමද ඒවා use කරලා තියෙන අපි අපේ funds use කරලා තියෙන්නේ කොහොමද?
right ඊළඟට එළියේ අපි ගත්තොත් බැංක්ස් වගේ අපිට ණය දෙන්න අපි ණය ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් බැංකු වලින් එයාලත් අපිට ණය දෙන්න කලින් එයාලා ඉල්ලලා මොනවාද ෆයිනෑන්ෂල් රිපෝට්ස් එයාලත් ඉන්ෆර්මේෂන් බලාපොරොත්තු වෙනවා එතකොට මේ එළියේ කට්ටියට මම එළිය කට්ටිය කියලා කියන්නේ එක පාර්ශවයක් ඇරෙන අනිත් හැමෝම එක පාර්ශවය තමයි කම්පැනි එකේ මැනේජ්මන්ට් එක කම්පැනි එකේ මැනේජ්මන්ට් එක ඇරෙන්න අනිත් සියලු දෙනා right ඒ සියලු දෙනා මම මෙතනදී සලකන්නේ external parties විදියට owners ලා පවා external parties එතකොට ඒ සියලු දෙනා වෙනුවෙන් දැන් මෙතන ගොඩාක් කට්ටිය ඉන්නවනේ එතකොට හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඒ හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න මේ financial reports නැත්නම් මේ information දෙන්න ඕන එතකොට හැමෝටම මේ එළියේ ඉන්න එක එක විදිහේ දැනුම් තේරුම් තියෙන කට්ටිය accounting ගැන business එකේ employees ලා ගත්තම ලොකු knowledge එකක් නැහැ accounting ගැන customers ලා හැමෝටම company එක ගැන ලොකු knowledge එකක් නැහැ accounting ගැන field එක ගැන ලොකු knowledge එකක් නැහැ ඒතකොට මේ හැමෝටම බලලා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට එක ආකෘතියක් එක ස්ට්‍රක්චර් එකකට අනුව මේ information දෙන්න වෙනවා අපිට ඒ නිසා දැන් අපි මේ කියන financial accounting වලදී අපි විශේෂයෙන්ම external parties වලටනේ දැන් information දෙනවා කියලා කිව්වේ එතකොට එයාලට common structure එකකට තමයි මේව දෙන්න ඕන ඒ නිසා අපි මේ ඒ financial reporting එකට පොඩි නමක් දෙනවා general purpose financial reporting කියලා right general purpose financial reporting general purpose financial reporting right හරි ඒකට general purpose කියලා කියන හේතුව තමයි ඒක පොදු ආකෘතියකට තමයි දෙන්නේ right අපි හැමෝටම පොදුවේ බෙදාගෙන එක ආකෘතියකට අනුව ඔයගොල්ලෝ බැලුවොත් business එක company එක annual report එකක් අරන් බලන්න companies කීපයක අරන් බලන්න එකම structure එක තියෙන්නේ එකම විදිහ right එකම විදිහකට තමයි ඒවා එළියට දෙන්නේ එතකොට අපි ඒ නිසා ඒවට කියනවා general purpose financial reporting එතකොට මේකේ විශේෂත්වය තමයි මේකට common structure එකක් තියෙන්නේ right common structure එකක් ඒ වගේම මේකට අපි කතා කරා දැන් common structure එකට හදන්න නම් යම්කිසි framework එකක් තියෙන්න ඕනේ industry එක තුල පොදුවේ පිළිගත්තු framework එකක් තියෙන්න ඕන අන්න එහෙම framework ಜಾති දෙකක් අපි දන්නවා මේ financial accounting වලට දාලා වෙන නැත්නම් general purpose financial reporting වලට දාලා වෙන ඒ තමයි ඔබට මතකත් ඇති මම කතා කරා conceptual framework එක සහ අනිත් එක මොකද්ද regulatory framework එක right අපිට පිටන external parties වල උදාහරණ ටිකක් දාගන්න පුළුවන් මොනවාද කවුද ඉන්නේ එකට අදාළව
ඕනර්ස්ලානේ shareholdersලා ඊළඟට potential investorsලා ඊළඟට financial institutions creditors lenders government ඒ වුණ එකක් right එතකොට මේකට අදාළ වෙන general purpose financial reporting එතකොට ඒක අපි ඒකට අදාළ වෙන පොදුවේ ආකෘතියක් දෙන්න ඕන හින්දා මේකට frameworks දෙකක් හැදිලා තියෙනවා ඒ තමයි conceptual framework and regulatory framework right හරි මම ඒව ගැන ඩීප් කතා කරන්න යන්නේ නැහැ මොකද ඒක අපිට මේකට අදාළ වෙන්නේ නැති නිසා අපි දැන් යමු අනිත් පැත්තට management accounting මේකෙදී දැන් අරකදී නම් අපි පොදුවේ හදපු annual reports හැමෝටම තේරුම් ගන්න පුළුවන් ඒක ස්ට්‍රක්චර් එකට අනුව හදලා දුන්නා එළියට දුන්නා right එතකොට ඒක දිහා බලලා තමයි shareholdersලා decide කරන්නේ තවදුරටත් මේක ඉන්වෙස්ට් කරනවද හරියට මේගොල්ලෝ කොහොමද අපිට ප්‍රොෆිට් එකක් තියනවද අපිට හොඳට ඩිවිඩන්ඩ්ස් ලැබෙනවද අපි ඩිවිඩන්ඩ්ස් ප්‍රමාණවත් අපිට ලැබෙන ඊළඟට ඉස්සරහට ඉන්වෙස්ට් කරන්න යන පොටෙන්ෂල් ඉන්වෙස්ටර්ස්ලා එයාලත් බලනවා මේ කම්පැනි එකට ඉන්වෙස්ට් කරොත් හොඳ බෙනිෆිට් එකක් අපිට ලැබෙයිද කොහොමද මෙයාලගේ earning per share කොහොමද ඊළඟට මෙයාලගේ හොඳ ප්‍රොෆිට් කොහොමද අවුරුදු කිහිපයක් පුරාවට මේගොල්ලෝගේ assets වලට ප්‍රමාණවත් විදිහට රිටර්න් එක ලැබිලා තියෙනවද return on assets ඒ වගේ එක දේවල් ඒගොල්ලෝ බලනවා ෆයිනෑන්ෂියල් රිපෝට්ස් අරගෙන එතකොට මේ දේවල් වලට අමතරව දැන් මැනේජ්මන්ට් එකක ඉන්නවනේ මැනේජ්මන්ට් එකත් ඇත්තටම ෆයිනෑන්ෂියල් accounting වලින් එන මේ annual reports පාවිච්චි කරනවා මේක උඩ ප්‍රශ්න නැහැ නේ මේක ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් මේ general purpose financial reporting වලින් එන output එක ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ඊට අමතරව management accounting sorry managers management එකට මීට අමතරව තව පොඩි දෙයක් ඕන වෙනවා එයාලගේ decisions ගන්න දැන් management එක business එකේ ඉස්සරහ ගැන තීරණය කරද්දී ඒගොල්ලන්ට මේ annual report එකක් ඔස්සේ දෙන මේ financial statements විතරක් මදි එයාට මේවා තවදුරටත් ඇනලයිස් කරන්න වෙනවා මේවායි තියෙන ඉන්ෆර්මේෂන් පාවිච්චි කරලා තව එක විදිහේ කැල්කියුලේෂන්ස් මෙයාලට කරන්න වෙනවා තව එක දේවල් මෙයාලට බලන්න වෙනවා හරිද උදාහරණයක් ගත්තම මෙයාලට මේ අපි හිතමු මොකක් හරි මේගොල්ලෝ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න යනවා මේ කම්පැනි එකට හරි එතකොට දැන් මේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න යද්දී එයාලා බලනවා අර නෝමල් විදිහට ප්‍රොෆිට් එක අරගෙන විතරක් මදි මෙයාලට එයාලට තව පොඩි දේවල් ඇඩ් කරලා අර එයාලා ඇතුලෙන් හිතන්න ඕන මේක ඇත්තටම කම්පැනි එකට බෙනිෆිට් එකක් ලැබෙනවද මේකට ඉන්වෙස්ට් කරලා හරිද මේකට සල්ලි දාලා අපේ ෆන්ඩ්ස් දාලා අපිට ඇත්තටම බෙනිෆිට් එකක් ලැබෙනවද ඒකට අපි ෆයිනෑන්ෂියල් accounting වලදී අපි පාවිච්චි කරන ප්‍රොෆිට් වගේ දේවල් විතරක් ඒ වගේ කැල්කියුලේෂන් විතරක් මදි ඊට එහා ගියපු දේවල් ටිකක් ඕන වෙනවා එතකොට අන්න ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තමයි මැනේජ්මන්ට් accounting කියන දේ ඇවිල්ලා තියෙන්නේ. තව එක දේවල් තියෙනවා ඒ පැති ගොඩක් තියෙනවා ඉස්සරහට කතා කරනවා ඒ පැති ටික ඔක්කොම. එතකොට මේ මැනේජ්මන්ට් accounting තියෙන්නේ විශේෂයෙන්ම මැනේජ්මන්ට් එක වෙනුවෙන් ඉන්ෆර්මේෂන් දෙන accounting system එකකට අපි කියනවා මැනේජ්මන්ට් accounting කියලා. right මේක internal management right එතකොට මේක කම්පැනි එකේ මැනේජ්මන්ට් එක වෙනුවෙන් හැදෙන්නේ මේකේ එන අවුට්පුට්ස් ඔක්කොම කම්පැනි එකේ මැනේජ්මන්ට් එක බලන්නේ
එතකොට ඒකට කොමන් ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ. අපි එළියට දෙන්නේ නැහැ මේවා. අපිට තේරුම් ගන්න පුළුවන් වුණාම ඇති මැනේජ්මන්ට් එක. එතකොට බිස්නස් එකෙන් බිස්නස් එකට, කම්පැනි එකකින් කම්පැනි එකට මැනේජ්මන්ට් එකවුන්ටින් මේකේ ප්‍රොසෙස් එක වෙනස් වෙන්න පුළුවන්. මේකෙන් අවුට්පුට් එකේ හැඩේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හරි. අර කොමන් අර ඇනුවල් රිපෝට් එක වගේ දෙයක් එළියට එන්නේ නැහැ. ඒතර මැනේජ්මන්ට් එකවුන්ටින් කියන එක මේක වෙනස් වෙන්න පුළුවන් කම්පැනි එකකින් කම්පැනි එකට. right. එතකොට ඒ නිසා මේකට කියනවා ස්පෙෂල් පර්පස් ෆයිනෑන්ෂල් රිපෝටින්. මේකට පොදු ආකෘතියක් නැහැ. කළමනාකාරීත්වයට තියෙන මොකක් හරි විශේෂ අරමුණක් වෙනුවෙන් තමයි මේකේ දේවල් පොඩි පොඩි දේවල් කැල්කියුලේට් කරන්නේ. right. එතකොට මේකට කොමන් ස්ට්‍රක්චර් එකක් නැහැ. නීති නැහැ මේකට. rules and regulations නැහැ. regulatory framework එකක් නැහැ. එතකොට අපි මේකට කියනවා special purpose financial reporting. Special purpose financial reporting. එතකොට මේකට නැහැ අර මේක වගේ conceptual framework, regulatory framework එහෙම දේවල් නැහැ. right. හරි. එතකොට ඔය ටික තමයි ඔහොම තමයි දැන් management accounting කියන subject එක එන්නේ. right. මම දැන් management accounting කියන subject එකේ scope එක ඔයගොල්ලන්ට explain කරනවා. right. ඒ කියලා දාගමුකෝ management accounting. හරි. මම මේකේ යටතේ areas 5ක් මේ management accounting වලට අයිති වෙන areas 5ක් මම කතා කරනවා. හරි. පළවෙනිම එක right. පළවෙනි area එක. පළවෙනි area එක තමයි costing. costing කියලා කියන්නේ management accounting වල එක area එකක් විතරයි. ගොඩක් වෙලාවට A level වලදී එහෙම teachers ලා පවා වැරදියට මේක define කරනවා ඒගොල්ලෝගේ තියෙන subject එක financial accounting and costing කියලා. අන්තිම පාඩම් ටික costing කියලා සමහරව මේ define කරන්නේ. costing කියන්නේ එක part එකක් විතරයි management accounting වල. ඒතර A levels වල තියෙන අන්තිම පාඩම් ටික අපි කියනවා management accounting lessons ටික කියලා right. එතකොට management accounting වල එක කොටසක් තමයි costing. මම මුලින්ම මේ costing කියන්නේ මොකක්ද කියන එක ගැන explain කරලා ඉන්නම්. costing වල ප්‍රධානම අරමුණ තමයි හරි cost එක කියන්නේ පිරිවැය කියන එකනේ. භාණ්ඩ එක පිරිවැය. ඒතකොට cost එක භාණ්ඩ එක cost එක calculate කිරීම තමයි costing වල ප්‍රධානම අරමුණ. භාණ්ඩ එක පිරිවැය cost එක decide කරන එක. ඇයි cost එක decide කරන්නේ? අපිට භාණ්ඩයක් price කරන්න මිලක් දෙන්න අපි ඒකේ cost එක දැනගෙන ඉන්න ඕන. එතකොට අන්න ඒ හින්දා cost එක අපි decide කරන්න ඕන. ඒක decide කරන කොටස ඒ area එක අපි තමයි අපි costing කියලා කියන්නේ. එතකොට දැන් බලන්න
ෆයිනෑන්ෂල් accounting and management accounting වල සම්බන්ධතාවය දැන් ඔයගොල්ලෝ දන්නවා ෆයිනෑන්ෂල් accounting වලදී ඔයගොල්ලෝ revenue ගන්නවානේ revenue ගන්නවා එතකොට ඔයගොල්ලෝ මතක් කරලා බලන්න ෆයිනෑන්ෂල් accounting වලදී නම් අපිට දෙනවා භාණ්ඩයක මිල මෙන්න මෙච්චරයි right the price of the good and product මෙන්න මෙච්චරයි කියලා දෙනවා ගණන් වලදී මතකද එතකොට අපිට අපි කොහොමද revenue එක ගන්නෙ simply ගමුකෝ price එක වැඩි කරන units ගානේ sell කරපු units ගානේ වැඩි කරනවා එතකොට price එක ආවේ කොහොමද price එක අපි වැඩි කරා units ගානේ number of units එතකොට කොහොමද price එක හැදුනේ අන්න price එක හැදුනේ මෙන්න මේකෙන් අපි මෙන්න මේ costing කියන part එකෙන් තමයි ඒක හැදුනේ එතකොට ඔයගොල්ලන්ට පේනවද financial accounting වලට input එකක් විදිහට එක පැත්තකින් management accounting use වෙනවා financial accounting වලදී පාවිච්චි කරන සමහර දේවල් බාන්ඩ් එක තියෙන price එක වගේ දේවල් හැදෙන්නේ management accounting වලින් right එතකොට අපිට පුළුවන් මෙහෙම කියන්න financial accounting හරිද financial accounting කොහොමද කියනවා financial accounting right financial accounting වලට input එකක් විදිහට right management accounting use කරන්න පුළුවන් management accounting වල එන information අන්තිමට එන output එක financial accounting වලට අපි input එකක් විදිහට use කරන්න පුළුවන් හරිද right මම ඔක දැනට එහෙම තියන්න right ඊට පස්සේ right අපි දැන් costing වලනේ අපි හිටියේ එතකොට costing වල අපි කරන්නේ cost එක calculate කරන බාණ්ඩ එක හරි එතකොට ඒක යටතේ අපි ඉගෙන ගන්න ඕන જાති ටිකක් තියෙනවා පළවෙනිම එක ඒක තමයි cost concept එක cost concept right ඒක තමයි පළවෙනිම එක මේකදී අපි කතා කරන්න ඕන දේ තමයි මොකද්ද cost කියන්නේ අපි cost එක calculate කරන්නේ මොකකද මෙන්න මේ වගේ cost එකට අදාළ වෙන මේ theory part එක පොඩ්ඩක් discuss කරන්න ඕන ඔයගොල්ලෝ ඒක දැනගෙන ඉන්න ඕන දෙවෙනියට අපි බලන්න ඕන cost classification වර්ගීකරණය cost classification එතකොට මේකෙදී මම චුට්ටක් මේක එක්ස්ප්ලেইন කරනවා මෙතන cost එක හරිද අපිට එක එක විදිහකට classify කරන්න පුළුවන් right එක එක විදිහකට classify කරන්න පුළුවන් හරි මම ඔක්කොම මෙතන එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ මට ඉතුරු ටික එක්ස්ප්ලেইন කරගන්න ඕන නිසා පොඩි අයිඩියාවක් ඕන මෙතන දෙන්නම් මේක ගැන cost එක කියන එක එක බේසිස් අනුව අපිට එක එක විදිහට classify කරන්න පුළුවන් ඒක එක විදිහක් මම කියන්නම් අපිට පුළුවන් nature එක අනුව බෙදන්න මෙහෙම material cost අමුද්‍රව්‍ය පිරිවැය දෙවෙනි එක labor cost තුන්වෙනි එක overhead
cost, right? overhead cost. එතකොට ඕක එක විදිහක්. අපිට තව විදිහක් තියෙනවා බෙදන්න මේක. ඒ තමයි product cost. අනිත් එක period cost. period cost. right. තව විදිහක් තමයි මේ product cost එක කොටස් දෙකකට කඩනවා පොඩ්ඩක්. ඒ තමයි direct cost indirect cost. indirect cost ඒ කැඩුවේ මොකද්ද? මෙන්න මේ product cost එක කියන එක. මෙන්න මේ product cost එක කියන එක තමයි කොටස් දෙකකට කැඩුවේ. ඊට පස්සේ අර තියෙන period cost කියන එක හැම වෙනවා. period cost. right. තව විදි කිහිපයක් තියෙනවා. හරි. අපි ඒක පස්සේ බලමු. මට මෙතෙන්දී ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න ඕන දේ තමයි මෙන්න මේ material cost එක, right? material cost එක දැන් මට කියන්න මේ cost එක බෙදෙන්නේ මේ එකම මේ cost එක තමයි මේ එක එක විදිහට අපි මේ classify කරන්නේ. right. මෙන්න material cost එක කියන අපි දන්නවා අමුද්‍රව්‍ය පිරිවැය. එතකොට මේ material cost එක කිව්වම මේකේ තියෙන්න පුළුවන් මෙන්න මේ කියන direct material තියෙන්න පුළුවන්. ඊළඟට මේ material ඇතුලේ තියෙන්න පුළුවන් indirect ඒවා. right. indirect. හරි. මේ labor ගත්තොත් එහෙමයි. labor cost එක ගත්තම ඒක ඇතුලේ direct labor cost තියෙන්න පුළුවන්. direct labor තියෙන්න පුළුවන්. ඒ වගේම indirect labor තියෙන්න පුළුවන්. හරිද? මම දැන් කියන්නේ නැහැ මොකද්ද මේ direct indirect කියන්නේ කියලා. අපි ඊපස්සේ බලමු. ඊළඟට overhead ගත්තොත් ඒකත් අපිට දැන් overhead එක කියන්නේ අර අමුද්‍රව්‍ය සහ ශ්‍රමය ඇරෙන්න labor සහ material ඇරෙන්න අනිත් සියලුම cost production එකට use කරන දේවල් සහ production එකට අදාළ නැති non manufacturing overhead පව මේකට අයිති. එතන මේ overhead cost එක කියන එක කොටස් දෙකකට අපිට කඩන්න පුළුවන්. manufacturing overhead එකයි non manufacturing overhead එකයි. හරිද? එතකොට විශේෂයෙන්ම මම අර කියපු manufacturing overhead කියන එක තියෙනව නේද? manufacturing overhead. එතකොට අන්න ඒක දැන් මේක මට කඩන්න පුළුවන් කොටස් දෙකකට කොහොමද? manufacturing අනිත් එක non manufacturing. manufacturing and non manufacturing. හරි. එතකොට මෙන්න මේ material cost එක අපි කිව්වා direct තියෙන පුළුවන් indirect තියෙන පුළුවන්. labor cost එකත් එහෙමයි. direct වෙන්න පුළුවන් indirect වෙන්න පුළුවන්. ඒතර අපි මේ direct indirect කියලා කැඩේ මොනවද? product cost එක. එතකොට මේ material labor කියන කන්නේ කියන දේවල් වල direct තියෙන පුළුවන් indirect ඒවා තියෙන පුළුවන්. මෙන්න මේ overhead cost එකේ manufacturing part එක manufacturing overhead කියන එක අයිති වෙන්නේ indirect cost වලට. හරිද? ඒතර ඒකත් product cost එකේම
කෑල්ලක්. හැබැයි මේ non manufacturing overhead එක තියෙනව නේද? ඒ නිෂ්පාදනයට අදාළ නැති පොදු වියදම් ටික. හරිද? එතකොට ඒවා විශේෂයෙන්ම තව ඉදිරියකුත් administrative expenses, distribution expenses, finance cost ඔන්න ඔය ටික. හරිද? ඕවා අයිති වෙන්නේ period cost කියන එකට. එතකොට මෙන්න මේ part එක තමයි period cost කියන එකට අයිති වෙන්නේ. හරිද? හැබැයි මෙන්න මේ මතක තියාගන්න ඒක විතරක්ම නෙමෙයි දැන්. right? දැන් labor cost වල තියෙන අපි හිතමුකෝ ඇඩ්මිනිස්ට්‍රේටිව් ලේබර්ස් ඉන්නවනේ පරිපාලන වැඩවලට සම්බන්ධ වෙන අය. එයාලට දෙන සැලරිස් යන්නේ පීරියඩ් කොස්ට් එකට. ඒවා ප්‍රොඩක්ෂන් එකට දාන්නේ නැහැ. මට මේක පෙන්වන්න ඕනේ ඔයගොල්ලන්ට මේ එකම කොස්ට් එක දැන් මේකේ තියෙනවා දැන් මැටීරියල් කොස්ට් එක ගත්තාම මෙතන තියෙනත් පුළුවන් මෙතන තියෙනත් පුළුවන්. මේ එකම කොස්ට් එක තමයි මේක මේ තැන් තැන් වලට බෙදලා ගිහලා තියෙන්නේ. හරිද? එක එක අරමුණු වලින් තමයි ඔය කොස්ට් එක බෙදන්නේ අපි. හරි. එතකොට ඒ අනුව මෙන්න මේ කොස්ටිං වලදී අපි ඊළඟට කතා කරන දේ තමයි material cost කියන එක. මෙන්න මේක material cost. එතකොට ඒක දැනගන්න ඕන ඔය direct indirect දෙකම. right? ඊළඟට labor cost. ඊළඟට අපි කතා කරපු overhead cost එක. ඊළඟට දැන් මේවා කතා කරාම සම්පූර්ණයෙන්ම අර මේවත් කව වෙනවා. මේවත් කව වෙනවා. මම ඉස්සෙල්ලා පෙන්නන්නේ මේවා ඇතුලේ තියෙන ටිකමනේ මේ තියෙන්නේ. ක්ලාසිෆිකේෂන් එක වෙනසක් විතරයි තියෙන්නේ. ක්ලාසිෆයි කරන එක අරමුණු වලටනේ. ඒතර මේකේ තියෙන ටික මේවයිත් එහෙමම තියෙනවා. ඒතර පොදුවේ අපි මැටීරියල්, ලේබර් සහ ඕවර්හෙඩ් ගැන කතා කරන්න ඕන. ඊට පස්සේ දැන් ඔන්න අපි පිරිවැයට අදාළ වෙන දේවල් ටික ක්ලාසිෆයි කරගත්තා. ඊට පස්සේ මොකද කරන්න ඕන? දැන් කොහොමද භාණ්ඩයක පිරිවැයක් ගණනය කරද්දී මේවා අපි ඒක ඇතුළට දාන්නේ කොහොමද? මොන විදිහකට දාන්නේ? දැන් අපි කතා කරන්න ඕන ඊළඟට මොකද්ද? cost assignment. cost එක කොහොමද භාණ්ඩයට assign කරන්නේ? භාණ්ඩයක පිරිවැය ගණනය කරද්දී කොහොමද material cost එක කොහොමද ගන්නෙ? labor cost එක කොහොමද ගන්නෙ? overhead cost එක කොහොමද ගන්නෙ? right? අනේ cost assignment එක ඊළඟට කතා කරන්න ඕන. right? එතකොට එතනදී හරිද? එතනදී අපි කතා කරනවා ජාති කිහිපයක්. එකක් තමයි කොහොමද direct material cost එක assign කරන්නේ භාණ්ඩයට. right? ඊළඟට direct labor කොහොමද භාණ්ඩයක පිරිවැයට assign කරන්නේ? දාන්නේ කොහොමද? භාණ්ඩයක පිරිවැයට දාන්නේ කොහොමද? ඊළඟට manufacturing overhead කොහොමද භාණ්ඩයට දාන්නේ? assign කරන්නේ කොහොමද? ඊළඟට non manufacturing overhead කොහොමද භාණ්ඩයක පිරිවැය ගණනය කරද්දී ඇතුළු කරන්නේ අපි ඒක කොහොමද ඉන්ක්ලූඩ් කරන්නේ? right? ඔන්න ඔය විදිහට ඔන්න ඔය ಜಾති හතර අපි භාණ්ඩයක පිරිවැයට ඇතුළු කරන විදිය ඉගෙන ගන්න ඕනේ. ඒකට අපි cost assignment කියලා ඉගෙන ගන්නවා.
මුලින්ම අපි ක්ලාසිෆයි කරගත්ත cost එක right ඊට පස්සේ cost එක assign කරනවා දැන් භාණ්ඩයේ පිරිවැයට ඕකෙදිත් මේ direct material direct labor ලොකු ප්‍රශ්නයක් නැහැ හරිද ගොඩාක් deep ඉගෙන ගන්න දෙයක් නැහැ එතන හැබැයි මෙන්න manufacturing overhead තියෙනව නේද ඕක අපිට assign කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා methods දෙකක් තියෙනවා මෙන්න manufacturing overhead හරිද එතකොට අන්නේ විදි දෙක අපි ඉගෙන ගන්න ඕන right එක විදිහක් තමයි absorption costing ඊළඟ තමයි ABC costing හරිද absorption costing මෙහෙම ගමු මේක එක විදිහක් absorption costing අනිත් එක ABC costing right ABC costing අපි ඔක බෙදන්නේ කොහොමද මේ manufacturing overhead නාම ඔය බෙදන්නේ ඒ බෙදන විදි දෙකක් මේ absorption and ABC costing ක්‍රමවේද දෙකක් සම්පූර්ණ වෙනස් ඒ ක්‍රමවේද දෙක හරි ඊට පස්සේ non manufacturing overhead ඒකට ලොකු දෙයක් නැහැ simple ඒතර අපි ගොඩාක්ම කතා කරන්න ඕනේ ඒකේදී manufacturing overhead එක කොහොමද allocate කරන්න කියන එක එතකොට cost assignment හරි ඔන්න දැන් භාණ්ඩයක පිරිවැයට අපි cost එක ඔක්කොම ඇතුල් කරා හරිද ඒ ඇතුල් කරන විදිහ තමයි මේකෙදි අපි කතා කරන්නේ cost assignment වලදී ඒකෙදි ගොඩාක්ම ලොකු deep යන්න ඕන දැන් තමයි manufacturing overhead කියන එක එක methods දෙකක් තියෙනවා absorption costing අනිත් එක ABC costing right හරි ඕන දැන් අපි කොහොමද භාණ්ඩයක පිරිවැය දැන් මෙතෙන්දී භාණ්ඩයක පිරිවැය ගණනය කරලා තියෙන්නේ අපි දැන් ඔන්න මේ ටික කරලා පස්සේ අපි භාණ්ඩයක පිරිවැය අපි ගණනය කරලා තියෙන්නේ ඊට පස්සේ දැන් මේකෙදි cost assignment වලින් අපි allocate කරානේ අපි cost එක assign කරා භාණ්ඩයට හරිද එක භාණ්ඩයක පිරිවැයට කොහොමද මේ direct materials කීයක් එන්න ඕනද labor cost එක කීයද manufacturing overhead කොහොමද ගන්නෙ ඒවා ටික කතා කරා right ඊට පස්සේ අපේ ඊළඟ topic එක වෙන්නේ දැන් අපි ඔහොම assign කරද්දී හරිද costing අපි කියන costing methods කිහිපයක් තියෙනවා ඒ කිහිපය ඇති වෙන්නේ අදාළ business එක produce කරන product එක අනුව එක business produce කරන product වෙනස් නේ සමහර businesses තියෙනවා අපි ගමුකෝ Melbourne biscuit හරිද Melbourne company එක ගන්න Melbourne එක ඒගොල්ලෝ biscuit හදන්නේ හරිද මොන දැන් biscuit ගත්තම එකම processes කිහිපයක් තියෙනවා හරිද ඒ processes කිහිපය ඔස්සේ අපි හිතමු ඕකේ අර biscuit වල මුලින්ම සම්පූර්ණ සාන්ද්‍රණය හදාගන්න එක ඊට පස්සේ අර එක ඔයගොල්ලෝ දැකලා තියෙනවද යාර මේ එක යන්නේ මේ මැෂින් වලින් යන්නේ ඔය biscuit යද්දි සමහර ලාවට එක ඕක ඇතුලේ අර සිදුරු විදිනවා නම් මොනවා හරි එක විදිනවා හරි එක කොටසකින් සිදුරු විදිනවා තව කොටසක් එද්දි මොනවා හරි උකට අවුම හැදිලා එන විදිහට හැදෙනවා ඊට පස්සේ ඔහොම වෙලා පැකට් වෙලා අන්තිමට එළියට එනවා. ඒතකොට process කිහිපයක් ඔස්සේ ඔක එන්නේ. ඒතකොට මේ process එක ඔස්සේ එක දිගට biscuits යනවා ඔය process එක ඔස්සේ නේ. ඔය අමුදව දානවා එහෙම අර එකම process එක ඔස්සේ යනවා. හරිද? එක දිගට. biscuit පැකට් 1000ක් ගත්තොත් 1000ම එකම විදිහයි. එකම process එක යන්නේ. ඔන්න එක විදිහක
ප්‍රොඩක්ෂන් මෙතඩ් එකක්. තව එකක් ගමු. බිල්ඩින් හදන කම්පැනි එකක්. දැන් බිල්ඩින් කිව්වම එකම විදිහට හදන්නේ. එකම ප්‍රොසෙස් එකක් තියෙන අර වගේ නෑ. වෙනස් නේ. බිල්ඩින් එකක් ගත්තම සහ විශාල කාලයක් යනවා. අනිත් එක බිල්ඩින් එක හදලා ඉල්ලන ඒ බිල්ඩින් එකේ ඕනර් හරිද? ඒ කස්ටමර්ට අනුව තමයි යා බිල්ඩින් එක හදන්න ඕන. ලොකු කාලයක් යනවා. හරි. අපි ගමු මොකද්ද? නෙළුම් කුරුණ. හරි. නෙළුම් කුරුණ හදපු ප්‍රධාන වශයෙන් මේක හදන්න බාර දීපු ඒ කම්පැනි එක. හරිද? එයාලා ලොකු කාලයක් ඒක කරනවා. ඊට පස්සේ දැන් ඒක හදන විදිහටමද වෙන බිල්ඩින්ග්ස් හදන්නේ ඒගොල්ලෝ. වෙන කුළුණු හදන්නේ ඒ විදිහටමද නැහැනේ. ඒත් ඒක වෙන විදිහක්. ඒතකොට ප්‍රොසෙස් එක ගොඩක් වෙනස් වෙනවා. සේම් ප්‍රොසෙස් නෙමෙයි. නේ? ඒතකොට ලොකු කාලයකට ඒගොල්ලන්ට යනවා. එක ඕඩයක් ෆුල්ෆිල් කරන්න. ඊළඟට ගන්නකො දැන් ඇඳුම් වගේ ටෙක්ස්ටයිල් ෂොප් එකක්. සමහර වෙලාවට එනවා ස්පෙෂල් ඕඩර්ස්. දැන් මම ගිහිල්ලා කියන මට මෙන්න මෙහෙම මේ අහවල් කෙනාට ටැග් එකක් දෙන්න ඕන. එයාට මෙන්න මේ විදිහේ ඩිසයින් එකක් දාලා මට ඇඳුමක් මහල ඕන. රයිට්. සමහර වෙලාවට ඔය ගොල්ලෝ කැම්පස් වල ක්ලබ්ස් වල ටී-ෂර්ට්ස් එහෙම ගහනවා නම් කියනවා මෙන්න ටී-ෂර්ට් 200ක් ඕන මෙන්න මේ ඩිසයින් එකකින්. අන්න බැජ් එකක් විදිහට. එක සෙට් එකක්. හැබැයි ඒ සෙට් එක විදිහටම දෙයගොල්ලෝ වෙන කස්ටමර්ස්ලාත් ඇඳුම් ගහන්නේ නැහැ. වෙනස් නේ. බැජ් එකෙන් බැජ් එක වෙනස්. දැන් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ දෙන ඩිසයින් එකට ඔයගොල්ලන්ට හදලා දෙනවා. අපි හිතමු දැන් ඔයගොල්ලෝ චපුරයිනේ. අනිත් අය අපි ගමු ඒ ටෙක්ස්ටයිල් ෂොප් එකටම ඕඩර් එකක් එන්න පුළුවන්. වෙන එක කම්පැනි එකකින් වෙන කැම්පස් එකකින්. එතකොට ඒ බැච් එකේ ට දාලා ඒගොල්ලෝ ටී-ෂර්ට්ස් මහන්නේ වෙන විදිහකට. රයිට්. ඒතර ඔයගොල්ලන්ට පේනවාද මේ කම්පැනිස් වල පොඩි වෙනසක් තියෙනවානේ. ඒගොල්ලෝගේ ප්‍රොඩක්ෂන් මෙතඩ් එකේ සහ ප්‍රොඩක්ට් එකේ. එතන ප්‍රොඩක්ට් එකේ සහ ප්‍රොඩක්ෂන් මෙතඩ් එකේ තියෙන වෙනස්කම නිසා කොස්ටින් මෙතඩ්ස් කිහිපයක් හැදිලා තියෙනවා. කොහෙන් ගියත් කොස්ට් තියෙන්නේ මෙච්චරයි. ඔය අපි assign කරේ direct material, direct labor, manufacturing overhead මේ ටිකම තමයි assign කරන්නේ. හැබැයි assign කරන විදිහ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. assign කරන විදිහ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඔය එක කම්පැනි වල කම්පැනි එකේ type එක අනුව. කියන්නේ production එක කම්පැනි එක කිව්වට වඩා මෙතන හොඳයි production method එකේ වෙනස අනුව production method එක අනුව ඔක වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ අනුව අපි costing methods කිහිපයක් හැදිලා තියෙනවා. අන්න ඒ costing methods ටික තමයි ඊට පස්සේ අපි කතා කරන්නේ. costing methods. එතකොට ඒකටද අපි කතා කරනවා මම මෙහෙම දාන costing methods for different types of products. right. ඒක යටතේ අපි කීපයක් කතා කරනවා. ඒ තමයි job costing ඊට පස්සේ තව මේක තියෙනවා batch costing ඊළඟට contract costing ඊළඟට process costing service costing ඒතර මතක තියාගන්න මේකේ cost assignment එක මේ cost එකම තමයි. හරිද? අර පොඩි වෙනසක් වෙන්නේ මේක
අපේ accounting part එක කියන්නේ අපි මේවා calculate කරන විදිහේ වෙනසක් තමයි පොඩක් තියෙන්නේ. يعني මේවා අපි අර include කරන විදිහේ පොඩි වෙනසක් තියෙනවා මෙන්න මේ ක්‍රමවේදවල. හරිද? right. ඊළඟට එක හරි අන්තිමටම අපිට අදාළ වෙනවා අපේ 8 වෙනි එක මේකට දාලා costing වලට දාලා ඒ තමයි marginal costing. marginal costing. හරි. marginal costing. right. ඔය ටික තමයි costing කියන lesson වලට දාලා වෙන්නේ. costing කියන part එකට දාලා වෙන lessons ටික තමයි අපි කතා කරේ දැන්. එතකොට මේ ටික කතා කරාම ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා කොහොමද භාණ්ඩයක ඕනම බිස්නස් එකක භාණ්ඩයක පිරිවැය ගණනය කරන්න. භාණ්ඩයක පිරිවැය. අන්තිම අරමුණ මොකක්ද වෙන්නේ? භාණ්ඩයක පිරිවැය. දැන් මේ මෙතඩ්ස් උනත් කීපයක්ම තියෙන එක එක අර භාණ්ඩ වෙනස්නේ. එක එක ප්‍රොඩක්ට්ස් වෙනස්. ප්‍රොඩක්ෂන් මෙතඩ්ස් වෙනස්. කම්පැනිස් වල බිස්නස් වල. ඒතර කොහොම කරත් එකම කොස්ට් එක තමයි බෙදලා යන්නේ. එතකොට මේ ටික ඔක්කොම කතා කරාම ඔයගොල්ලන්ට පුළුවන් ඕනම කම්පැනි එකක ඕනම බිස්නස් එකක එක භාණ්ඩයක කොස්ට් එක ගණනය කරන්න. හරි. කොස්ට් එක ගන්න පුළුවන්. එතකොට මම කතා කරේ costing part එක. එතකොට එහෙනම් භාණ්ඩයේ කොස්ට් එක ගණනය කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒකට profit margin එකක් තියලා price එක calculate කරන්න. ඊට පස්සේ ඒ price එක තමයි ඔයගොල්ලෝ financial accounting වලදී use කරන්නේ. revenue එහෙම ගනිද්දි. right. ඊළඟට දෙවෙනි part එක නැත්නම් එකක් ඉවරයි costing හරි. ඊළඟ එක මොකක්ද ඊළඟ එක? ඒ තමයි decision making. right. මේ මොකද්ද මේ? දැන් management accounting වල areas කිහිපයක් අපි මේ කතා කරන්නේ. areas පහයි. එකක් costing. එක අපි කතා කරා cost එක ගණනය කරනවා. ඊළඟට decision making area එක. මේකදී අපිට දැන් එක එක වෙලාවට business එකේ ඉන්න management එකට සමහර decisions ගන්න වෙනවා. හරිද? සමහර decisions ගන්න වෙනවා. මොනවාද මම උදාහරණ කීපයක් කියන්නම්. business එක units කීයක් විකුණන්න ඕනද? profit එක profit එක නෙමෙයි අපි කියමුකෝ ඒ කියන්නේ profit or loss. profit එක 0 කියමුකෝ අපි. අලාභයක් නොලබා profit එක 0. profit එක 0 කියන්නේ loss එකක් නැහැ කියන එකනේ. loss එකක් නොලබා ඉන්න business එක භාණ්ඩ කීයක් විකුණන්න ඕනද? ඔන්න එක decision එකක්. අඩුතරම කීයක්වත් විකුණන්න ඕනද? loss එකක් නොලබා ඉන්න. කියන්නේ profit එක 0 වත් වෙන අඩුතරම. 0 කියන level එකේ වෙනවත් භාණ්ඩ අඩුතරම කීයක් විකුණන්න ඕනද? තව එකක්. business එකේ දැන් management එක හිතන් ඉන්නවා ලොකු investment එකක් කරන්න. අපි හිතමු මොකක් හරි අපි හිතමු machine එකක් ගන්න කියලා. ටිකක් capacity එක වැඩි machine එකක් ගන්න හිතන් ඉන්නවා. මේක ගන්න එක beneficial ද නැද්ද? අන්න තව decision එකක්. right. තව decision එකක්. ඊළඟට මෙහෙම. පොඩි comparison එකක්. investment එකක් කරන්න හිතාගෙන ඉන්නවා. යම් කිසි තැනක. right. එතකොට ඒතන investment එක කරනවද නැත්නම් මොකක් හරි වෙන විකල්පයක් තෝරගන්නවද? ඔන්න තව decision එකක්. right. ඊළඟට සමහර වෙලාවල් තියෙනවා business එක කරන් යනවද වහලා දානවද?
එහෙම decision ගන්න වෙනවා. business එක කරන් යනවද වහලා දානවද? තව එකක්. මෙහෙම ගමු. දැන් ඔය garments වලට එහෙම orders එනවනේ එක එක. දැන් garments වල සාමාන්‍යයෙන් ඒගොල්ලෝ usually ඒගොල්ලෝ normal business එකේදී ඒගොල්ලෝ මහාන දුන් ටික තියෙනවා right. ඊට අමතරව ඒගොල්ලෝ special orders බාර ගන්නවානේ. එතකොට ඒ වෙලාවෙදී management එක decide කරන්න ඕන මේ special load එක බාර ගන්න එක දැන් special load එක fulfill කරන්න නම් කැප කරන්න වෙන්නේ තමන්ගේ normal business ඒ process එකේ වෙලාවනේ කැප කරන්න වෙන්නේ. එතකොට එහෙම කැප කරලා අර special load එකක් fulfill කරාම තමන්ට අතිරේක වාසියක් ලැබුණා නම් විතරනේ අපි ඒක බාර ගන්න ඕන. නේද? එතකොට management එක decide කරන්න ඕන ඒ වගේ special load එකක් බාර ගන්නවද නැත්නම් ඊට වඩා අපිට වාසිදායකද ඒක සාමාන්‍ය process එකම අපි කරන් යන එක බාර ගන්නවද නැද්ද? අන්න special load එක බාර ගන්නවද නැද්ද? අන්න තව decision එකක්. right? ඔන්න වගේ එක එක decisions තියනවා ගන්න නේ. අන්න ඒකට උපකාරී වෙන lessons ටික තමයි මේ decision making කියන එක යටතේ අපි ඉගෙන ගන්නේ. එතකොට ඔකේ lessons ටික මම ගත්තොත් අපිට ගන්න පුළුවන් පළවෙනි එක ඒ තමයි BEP break even point කියන එක. break even point analysis එක නැත්නම් අපි මේකට CVP analysis කියන්නත් පුළුවන්. right? මේකෙන් අපි කතා කරන්නේ විශේෂයෙන්ම business එක අර මම කියවේ loss එකක් නොලබා ඉන්න නම් අඩුතරම units කීයක් විකුණන්න ඕනද? profit එක ලක්ෂයක් උපයන නම් කොච්චර units ගණනක් විකුණන්න ඕනද? profit එක ලක්ෂයක් වෙන්න නම් price එක කොච්චර වෙන්න ඕනද? නැත්නම් business එක වහලා දානවද නැද්ද? විචල්්‍ය පිටිවැය සම්පූර්ණයෙන්ම cover කරගන්න පුළුවන්ද? අන්න ඒ වගේ දේවල් අපි මේකෙදි අපි analyze කරලා බලනවා. right? දෙවෙනි එක තමයි relevant cost කියන එක අපි කතා කරනවා. මොකද අපි විශේෂයෙන්ම decision making වලදී අපි සම්පූර්ණ පාවිච්චි කරන ක්‍රමවේදය තමයි relevant costing අදාළ පිළිවෙල කරන්නේ. අපි පාවිච්චි කරන්නේ අර traditional cost කියන method එක නෙමෙයි relevant cost කියන එක තමයි අපි ගන්නෙ. right? හැමතිස්සම relevant cost එක. ඒක විශේෂ දේවල් ටිකක් තියෙන එක මම කියන්නම්. අපි ඉස්සරහට වීඩියෝස් කරන් තියෙනවා. relevant cost. ඊළඟට relevant cost කියන එක use කරගෙන අපි විශේෂයෙන්ම short term decision making කරනවා. ඒකට අර කීක විදිහේ decisions එනවා. මම අර කිව්වේ special load එකක් out එක බාර ගන්නවද නැද්ද වගේ දේවල්. ඒක අපි කියන short term decision making. ඒකට උදව් වෙන්නේ මෙන්න මේ relevant cost කියන concept එක. right? ඊළඟට long term ඒවා අපි කියනවා capital investment decisions. අර NPV එහෙම calculate කරන ඔයගොල්ලෝ NPV IRR payback period investment එකක් කරනවද නැද්ද? කොහොමද වාසියක් ලැබෙන්නේ නැද්ද? මොන option එකේ investment එක කරද්ද වාසිය තියෙන්නේ? අන්න ඒ වගේ දේවල්. ඒවා ටික long term. right? ඒතර මේ දෙකටම ඇත්තම relevant cost කියන එක තමයි අදාළ වෙන concept එක. අපි ඒක කතා කරලා ඉවරලා තමයි මෙන්න මේ දෙකට බහින්න ඕන. ඒතර ඔය ටික තමයි decision making කියන පැත්තට දාලා වෙන්නේ. ඊළඟට තව එකක් තමයි planning and controlling. අපේ ඔය management එක දැන් ඔයගොල්ලෝ දන්නවා management කිව්වම ඒකේ තියෙනවා නේද planning, organizing, leading, controlling. right? එතකොට එනේ planning and controlling කියන එක ටිකක් එකිනෙකට බද්ධ වෙච්ච
processes දෙකක්. එතකොට මේ planning and controlling වලට plan කරන්නයි control කරන්නයි management accounting කියන එක ගොඩක් useful. එතකොට අපි මේකත් එක පැත්තක් විතර ඉගෙන ගන්න ඕන. එතකොට ඕකෙදි තමයි අපිට ඕන වෙන්නේ විශේෂයෙන්ම budgeting, right? අපි මේකේ budget හදනවා. budgeting, right? ඊළඟට දෙවෙනි එක තමයි දැන් බජට් එකක් කියන්නේ මොකද්ද? අපි ඉස්සරහා ප්‍රෙඩික්ට් කරනවානේ. ඉතින් අවුරුදු වලට මෙන්න මෙච්චරක රෙවෙනියු නැත්නම් මෙච්චරක සේල්ස් වෙයි. මෙච්චරක කෑෂ් ෆ්ලෝ එකක් තියෙයි. බජට් එකක් හදනවා. ඊළඟ අවුරුද්දට. ඊළඟ අවුරුදු 5ට එහෙම. මොකද්ද අපි කියන්නේ ප්ලෑනින් එකක් නේ. ඒ තියෙන ප්ලෑනින් පාර්ට් එකක්. ප්ලෑන් කරනවා. right? ප්ලෑන් එකක් තිබ්බම අපිට පුළුවන් ඇත්තට මේක රිසල්ට්ස් ආව කන්ට්‍රෝල් කරන්න නේ. ඊට පස්සේ බලන්න මොකද්ද? අපි බජට් කරා මෙච්චරක්. ඔන්න ඇත්තටම මෙච්චරයි කොස්ට් එක. අන්න දැන් අපිට පුළුවන් කන්ට්‍රෝල් කරන්න. කම්පෙයාර් කරලා බලන්න පුළුවන් වෙනසක් වෙලා නම් ඒකට සොලියුෂන්ස් දෙන්න පුළුවන්. අපි මොනවා හරි ස්ට්‍රැටජිස් වල පොඩි වෙනසක් කරනවා මේක පොඩි එන්නේ අපි පොඩි වේරියන්සස් තියෙනවා නම් අපි හිතපු විදිහයි ඇත්තම රිසල්ට් එක අතර වේරියන්ස් එකක් තියෙනවා නම් අපිට පුළුවන් සොලියුෂන්ස් එකකට දාන්න. අන්න කන්ට්‍රෝලින්. ඒකට අපි පාවිච්චි කරනවා standard costing and variance analysis. දැන් variance එක බලනවා. ඒක අදාළ වෙන්නේ controlling වලට. variance analysis. මේක අදාළ වෙන්නේ controlling වලට. right? හරි. හරි. ඔන්න ප්‍රධානම තුන හරිය. මීට අමතරව මෙන්න මේ තුනට තුන කිව්වට ඇත්තටම මෙන්න මේවට මේ සමහර තැන්වල මේවයි තියෙන සමහර ඒවට මේ decision making ඊළඟ planning and controlling වගේ මෙන්න මේ දෙකට විශේෂයෙන්ම support කරන සමහර mathematical parts. ඒ නිසා MA වල එක පැත්තක් තමයි maths කියන්නේ. හරිද? ඒ නිසා MA වල තියෙනවා mathematical parts, right? maths විතරක් නෙමෙයි stat පවා තියෙනවා. maths කියන්නේ එකක්, stat කියන්නේ තව එකක්. හරි. එතකොට මෙන්න මේ දෙක තමයි ඉතුරු දෙක. හරි. stat අනිත් එක maths. හරි. right. stat. මොනවාද stat වලට අපි ඉගෙන ගන්න ඕනේ මේකේ? එකක් තමයි numerical distribution. හරිද? මම ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ ඒවා. දෙවෙනි එක තමයි probability distribution. මේවත් management accounting වලට දාලා දේවල්. මේවා use වෙනවා මෙන්න මේ වගේ දේවල් සමහර තැන් calculate කරද්දී. probability distribution. හරි දැන් උදාහරණයක් කිව්වොත් එimhe මෙන්න මේවා numerical distribution probability distribution වගේ දේවල් ඕන වෙනවා. මේ ඕන වෙනවා budgeting වලදී. හරිද? budgeting වලදී ඕන වෙනවා. මේ ඕන වෙනවා budgeting වලට support කරනවා, right? හරි. තුන්වෙනි එක ගත්තොත් එහෙම sampling වගේ. sampling. හතර regression and time series. කාල ශ්‍රේණි කියලා තියෙනවා. ඇත්තට මේකෙත් අපි කරන්නේ ඉදිරිය ෆෝකාස්ට් කරන එක නේද? ඉස්සරහට ක්වාටර්ස් වල කොහොමද සේල්ස් එන්නේ කියලා පොඩ්ඩක් ෆෝකාස්ට් කරන එක තියෙන්නේ. ඇත්තට මේකත් බජටින් වලට ගොඩාක් සපෝට් කරනවා. සේල්ස් බජට් එහෙම හදද්දී අපි සේල්ස් බජට් වලට ගන්නේ
ඒ ඉදිරි අවුරුදු වල එන sales එක කියලා ගන්නෙ මෙන්න මේ regression and time series වලින් එන output එක තමයි. හරිද? ඒතර ඒකෙන් තමයි calculate කරගන්නේ ඉදිරි අවුරුදු වලට කොච්චර sales ඒවිද කියන එක. ඒ නිසා ඒක උදව් වෙනවා budgeting වලට. හරි. ඒක උදව් වෙනවා budgeting වලට. ඒකත් අපිට connect කරන්න පුළුවන්. right. ඒතර ඔයගොල්ලන්ට පේනවද දැන් මේ mathematical මේව ඕන වෙනවා stat part එක ඕන වෙනවා මෙන්න මේවට. budgeting වලට වගේ. හරිද? හරිද? supportive දේවල්. ඊළඟට maths part එක. maths වල අපි ඉගෙන ගන්න ඕන maths වල ඔය functions හදනේවා. අපි කියනවා income function එක, expenditure function එක, variable cost function එක, right? total cost function එක, right? අන්න ඒ වගේ functions. ඒව ඕන වෙනවා අපිට මෙන්න මේව කරද්දී. මේ BEP වලට එහෙම functions ඕන වෙනවා. මොකද මේ functions use කරලා අපිට පස්සේ මොනවද calculate කරන්න ලාභ උපරිම වෙන අවස්ථාව වගේ දේවල් අපිට calculate කරලා ගන්න පුළුවන්. ඒ විතර මේවට උදව් වෙනවා. හරි. මෙන්න මේවා. මේ maths part එක මේ BEP analysis වලට එහෙම CVP analysis වලට එහෙම උදව් වෙනවා ගොඩක්. ඊළඟට ඔය differentiation, right? ඊළඟට එකක් තමයි differentiation. ඕක use කරලා ඇත්තට අපිට පුළුවන් අර මම කියපු profit එක හරිද? profit maximization කියන එක calculate කරන්න පුළුවන් differentiation කියන එක mathematical part එක use කරලා. ඒතර මෙන්න මේකට support එකක් වෙනවා එන්නේ ඒවා, right? මම එකත් connect කරන්න. right. හරි. එතකොට ඊළඟට අපිට ඕන වෙනවා maths වල ඔය මේක ඇත්තටම differentiation වල use එකක් maximization and minimization, right? ඊළඟට ඒක අර differentiation එකත් එක්ක connect ඊට පස්සේ mathematics for finance මේ cash flows වල එහෙම present value ගන්න ඒවා annuity වගේ දේවල් ඒව ඕන වෙනවා මෙන්න මේ capital investment decisions වලට, right? decision making වලදී අපි කතා කරන capital investment decisions වලට ඒවා calculate කරද්දී ඕන වෙනවා මෙන්න මේ mathematics for finance කියන එක. ගොඩක් ඔය cash flow සම්බන්ධ දේවල් present value ගන්න ඒවා time value of money සම්බන්ධ වෙන දේවල් අදාළ වෙන්නේ අන්න ඒකට. හරිද? right. එතකොට ඔයගොල්ලන්ට පේනවද මේ maths part එකයි stat part එකයි සම්පූර්ණයෙන්ම උදව් වෙනවා මෙන්න මේ decision making එකටයි planning and controlling එකටයි. ඒකේ තියෙන සමහර මේ lessons වල calculations වලට මෙන්න මේවා උදව් වෙනවා. හරිද? ඒතර ඔහොම තමයි මේ management accounting කියන එක හැදලා තියෙන්නේ. right? මේ mathematics for finance කියන එක ඕන වෙනවා capital investment වලට, right? capital investment decisions වලට.
එතකොට ওই ටික තමයි මැනේජ්මන්ට් accounting වල ස්කෝප් එක. දැන් තව එකක් තමයි මම මෙතෙන්දී ඔයගොල්ලන්ට කිව්වා ෆයිනෑන්ෂල් accounting වල දැන් අර අපි revenue ගනිද්දී price into number of units equal revenue, right? මිලෙන් වැඩි කරනවා number of units sell කරපු units ගන්න, right? එතකොට revenue වෙනවා. එතකොට මේ price එක අපි calculate කරේ management accounting use කරලානේ. costing වලින් cost එක calculate කරලා profit margin එකක් තිබ්බා. එතකොට price එක ආවා. අන්න එතකොට financial accounting වලට input එකක් විදිහටත් management accounting පාවිච්චි වෙනවා, right? අපි ඒක මෙතනදී කතා කරා. මෙන්න මෙතනදී, right? මේකදී. ඊට අමතරව දැන් බලන්න මෙන්න මේ capital investment decisions වලදී එහෙම අපි use කරනවා සමහර financial accounting වලදී එන output පාවිච්චි වෙනවා. ඊළඟට ගත්තොත් budgeting වලදී හරිද? දැන් අනාගතය අපි predict කරද්දී අපිට අතීතයේ තොරතුරුත් අදාළ වෙනවා. ඒතර ඒවා පාවිච්චි කළා තමයි අපි ඉස්සරහට කොච්චර sales වෙයිද, කොච්චර cost එකක් වෙයිද ඒවා decide කරන්නේ. එතකොට අපිට අර financial accounting වල තියෙන past informations ටිකත් අපිට ඕන වෙනවා. හරි? ඒතර අන්න ඒ නිසා අපි කියනවා management accounting කියන එක financial accounting වල output use කරනවා සමහර වෙලාවට, right? ඒ නිසා අපිට මෙහෙම දාන්නත් පුළුවන්. financial accounting management accounting වල output පාවිච්චි කරනවා. ඒ වගේම තමයි management accounting පාවිච්චි කරනවා financial accounting වල management accounting පාවිච්චි කරනවා financial accounting වල output, right? right. එතකොට ඒක financial accounting වල ඉස්සරහිනුත් පෙන්වන්න පුළුවන්, පිටිපස්සෙත් පෙන්වන්න පුළුවන් අපිට. හරිද? තේරුණා නේද ඒක? right. එතකොට අපි ওই විදිහට අපි ඔන්න management accounting වල scope එක සම්පූර්ණයෙන්ම කතා කරා. අපිට ඊට පස්සේ පුළුවන් මේවා එක එක lessons ඔක්කොම ඇති වුණත් ඔක්කොම නොවුණත් අපිට අපි ප්‍රධාන වශයෙන් exam එකට අදාළ වෙන focus කරලා lessons කිහිපයක් කරමු. තව එකක් තමයි මම කියන්න ඕන. මෙන්න මේ stat and maths part එක ජපුරේ second year first sem management accounting subject එක යටතේ කතා කරන්නේ නැහැ ලොකුවට. මෙන්න මේ part එක stat and maths අනිත් ටික තියෙනවා. මේවා ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ worry වෙන්න ඕනේ නැහැ ඒක ගැන ලොකුවට. but මම subject එකේ scope එක පෙන්නන්න ඕන හින්දා මේකත් පොඩ්ඩක් පෙන්වනවා. මීට අමතරව තව දේවලුත් තියෙනවා. මේ තමයි basics එක. මේ තමයි basics, right? ඊට අමතරව තව දේවල් තියෙනවා management accounting වල. මේ ටික තමයි basics ටික. මම මේ idea එකක් ගන්න ඕන හින්දා මම මේක මෙහෙම පෙන්නුවේ, right? අපිට පුළුවන් මේවා ඊට පස්සේ එක එක කතා කරන්න. හරි. අපි එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවර කරමු. අපි ඊට පස්සේ ඉදිරි lessons අපි කතා කරමු, right? Thank you so much හැමෝටම.